හැම දිනකටම තෙරුවන් සරණයි. අපි ඊයේත් අපිට කරන්න මේ වුණා තාක්ෂණික දෝෂයක් නිසා මේ අපි ඊයේ දවස වගේ හැරියා. අපි අද තවත් දවසකින් හමු වුණා. දැන් අපි මේ පෙරීද ගත්තාම පෙරීද සාකච්ඡාව කරේ මේ පරත සම්බන්ධ ත්‍රිපිටක පරත සම්බන්ධ. නමුත් ඊට කලින් මම අර සම්මා දිට්ඨිය පිළිබඳව පොඩි විස්තරයක් කරා. අන්ත දෙක ගන්න අපේ ජීවිතේ මේ අපිට අන්ත දෙකක් දෙපැත්තක් ඇත්ත නැත කියලා. එතකොට ඔය ආකාර වශයෙන් අපේ සත්ත්වෝසේ යුගල පද්ධතිය වල අපේ ජීවිතේ දෙක. කවුරු හරි හරිද වැරදිද කියලා අහුවාම ඒ සිද්ධියට අනුව අපිට ඒ වෙලාවේ හරි වැරදි කියන්න වෙනවා. අපි එක පැත්ත හරි කිව්වා කියලා අනෙක් පැත්ත එතකොට වැරදි. එතකොට ඒ අර්ථ දෙකක් තමයි. එතකොට මේ අර එදා ආපු මේ ආමුදුර කෙනෙක් අහලා දුවනා අපිත් මේ අන්ත දෙක සම්මාදිට්ඨිය ගැන උගන්වලා පරතට විරුද්ධයිනේ. දැන් අපි මේ පරතට විරුද්ධයි. ඒ විරුද්ධ කියන්නේ ඒක මූලික ත්‍රිපිටක බුද්ධ වචනයට ගැලපෙන්නේ නැති නිසා. එතකොට අපි ඒකාන්තයක නේද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් අර වගේ ඉගැන්වීමක් කළා ඒ වගේ දෙයක් කරාම සාමාන්‍ය වගේ ප්‍රශ්නයක් ඇති වෙන එක සාධාරණයි. නමුත් මේ කියන්නේ අන්ත දෙක හා මධ්‍යස්ථ වීම පිළිබඳව අවබෝධයක් නැහැ. ලංකාවේ සාමාන්‍යයෙන් සෑහෙන්න බණ කියනවා. නමුත් මධ්‍යස්ථ වෙන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිකලිව දන්නේ නැහැ. එතකොට අපි පනත ත්‍රිපිටක පනතට විරුද්ධයි. හරි. එතකොට අපි අන්තය විරුද්ධයි. අනිත් පැත්ත පක්ෂයි. එතකොට ඒක කාර්යයි තමයි. එතකොට සාමාන්‍ය ජීවිතයේ මේ අන්ත දෙක තේරුම් ගත්තා කියලා මධ්‍යස්ථව ජීවත් වෙන්න විදියක් ලෝකේ නෑ. මධ්‍යස්ථ වෙන්න තියෙන්නේ. එතකොට මධ්‍යස්ථ වෙන්නේ අන්ත දෙපැත්ත තේරුම් අරගෙන. එතකොට මේ ජීවත් වෙනකොට අපි කතා කරනකොට භාෂාව හැදිලා තියෙන අන්තවලට. භාෂාවේ තියෙන දෙපැත්ත හොඳයි නරකයි. එතකොට මේ දෙක අතර අපිට කතා කරන්න බැහැ මධ්‍යස්ථයි කියලා. සුදුයි කළුයි. නේ? එතකොට අපිට අපි ජීවත් වෙනකොට ප්‍රැක්ටිකලිව ඒ ජීවත් වෙද්දි මේ වචන මේ අන්දේද ආරාධිත හිතකට අපි ජීවත් වෙන්නේ. අපි මේ අවස්ථාවට සාපේක්ෂව ඒ සිද්ධියට සාපේක්ෂව ඒකට හොඳයිද නරකයිද කියලා විස්තර කරනවා. දැන් උදාහරණයක් කියන්න අර දැන් ඒකෙම මම උදාහරණයක් ගත්තොත් බුදුහාමුදුරුවන්ට ගෙනාවා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ දේවදත්ත සංඝයා බෙදා ගැනීම සඳහා ගෙනාවා පනතක්. ඒක දේවදත්තගේ පනත. ඒ පනත මොකද්ද ගෙනාවේ? විසුණු වහන්සේලා ජීවිතාන්තය දක්වා රුක්ෂ මූලික විය යුතුයි. පාසකුල ස්වරූපේ විදියේ නිර්මාණසික විය යුතුයි ආදි වශයෙන්. හැබැයි බුදුහාමුදුරුවෝ ඒකේ වෙලාවෙම විරුද්ධයි. බුදුහාමුදුරුවෝකට කැමති වුණේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කැමති වුණේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ එතකොට මධ්‍යස්ථ නැද්ද? එතකොට දේවදත්ත ඒකට කැමති. ඒක එයා කරන්න ඕනේ කියලා තමයි එයා කිව්වේ. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය ඔළුවෙන් කල්පනා කරන්නේ මේ වගේ දෙයක් අපිට ජීවත් වීමේදී අපිට ඒ අවස්ථාවට කර්ම දක්වන්න වෙනවා. ඒ අවස්ථාවට අපිට උත්තර දෙන්න වෙනවා. එතකොට ඒක අහගෙන හිටියම කාට හරි එක අන්තයක් කියලා තමයි වැටෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. එතකොට ඒකෙන් කියන්නේ එයාට ප්‍රැක්ටිකලිව මධ්‍යස්ථව ජීවත් වීම වත මධ්‍යස්ථ වීම කියන්නේ. අපි මේක දන්නවා. මේ අපි මේ නැහැ කියුවා ඒ ප්‍රතික්ෂේප කරාමට ඒකට ඇලෙන්නේ නැහැ. ඒක කරයි කියලා මේ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. අපි අදහස් දැක්වීමක් කරන්නේ. මනුස්සයෙක්ට හැමදාම අදහස් දැක්වීමක් කරන්න පුළුවන්. ඒතකොට ඒක බැලු බැලමට පන්තගාමී තමයි. ඒතකොට මොකක් හරි දෙපැත්තකට නෙමෙදෙන්නේ දාල්ලෑල්ලේ දාම් බෝඩ් එක යකිනවා වගේ. නමුත් අපි ඒ පැත්තට ඇලුනහම ඒක තදින් අල්ලගත්තාම තමයි අපි අන්තගාමී වෙන්නේ. එතකොට අපි දැන් තලේබාන් සංවිධානයට විරුද්ධයි කියලා කියන්නේ ඒක අමානුෂීයයි. එතකොට ඒගොල්ලෝ ඒකාන්තයක් අපි තවන් දැන් විරුද්ධ පැත්තට යනවා. ඒකේ කියලා ඒගොල්ලෝ ඒකට යුද්ධ ගැටලුවේදී අපේ ඔළුව අවුල් වෙන්නේ නැහැ. මොකද එතකොට ඔළුව අවුල් වෙනවනම් අපි මේ පැත්ත අල්ලගෙන ඉන්නේ. මේ ලෝකේ හොඳ තැනක් කරන්න ඕනේ. මේ ලෝකේ නරක වැඩ සිද්ධ වෙනවා. අපිට හොඳ තැනක් කරන්න ඕනේ කියන අදහස, හොඳ දේවල් වෙන්න ඕනේ කියන අදහසට අපි ඇනුනොත් තමයි නරක වැඩ කරද්දී අපේ ඔළුව අවුල් වෙන්නේ. අන්න එහෙනම් අපි අන්තගාමී. හොඳෙන් අන්තයකට ගිහිල්ලා. ඒ වගේ එතකොට නරක අපි ප්‍රතික්ෂේප කරනවා. ඉතින් බුදුදහමේ තියෙන්නේ මේ දෙපැත්ත තේරුම් ගන්න, අවබෝධ කරගන්න. එතකොට මේ දෙපැත්ත තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම ශ්‍රාවකයා කිසි දෙයක් තදින් අල්ලගන්නෙත් නැහැ. තදින් අල්ලගන්නෙත් නැහැ. තදින් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එතකොට ජීවත් වීමට කිසි බාධාවක් නැහැ. අදහස් දැක්වීමට කිසි බාධාවක් නැහැ. සිද්ධියක් විශ්ලේෂණයට කිසි බාධාවක් නැහැ. මධ්‍යස්ථ වෙනවා කියන්නේ ජීවිතයේදී
ඒ තියෙන දෙයට තුල නිෂ්ක්‍රීය පුද්ගලයෙක් වෙනවා කියන එක නෙමෙයි. තියෙන දේ තුල සක්‍රියයි. නමුත් අතුලාන්තේ නිවිලා. මොකද මනාකොට විද්‍යාතාවය මේ ලෝකයේ තියෙන ඩුවලිස්ටික් වර්ල්ඩ් එකක් නේ. ඒක අවබෝධ කරගෙන තියෙනවා. එතන මට ඉතින් හිතුනේ උන්වහන්සේ මේ අර කිරුළපණ ධම්මවිද්‍යාව උන්වහන්සේ කියපා ඒකට සම්බන්ධ වුණා. දැන් අපි ඒත් ගත්තා. අරගත්තට මේ වගේ ප්‍රශ්නයක් අහනකොට තේරෙනවා උන්වහන්සේ ධර්මයේ දේශනා කරාට මේ සූත්‍ර දැකලා දැක්කට ප්‍රැක්ටිකල් කෑල්ල දන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ ප්‍රශ්නයක් වශයෙන් නැගුවා මේක උත්තරේ බලා ගන්නවා නම් උන්වහන්සේ හිත මධ්‍යස්ත කරගන්න. ඒක තදින් අල්ලා ගැනීම තදින් ප්‍රතික්ෂේප කරගන්න. ඒ දෙකෙන් මනස ගලව ගත්තාම මනසේ ওই අපේ ඔළුවට දාපු හොඳ නරක කළු සුදු දෙයක් වුණාම ඒක හරිද වැරදිද අපිට විශ්ලේෂණය කිරීම හැකියාවට කිසිම බාධාවක් නැහැ. ඒකට අන්තිමට ඒ කියන්නේ යා දැන් එතකොට මේ එයාට එහෙම කරගන්න බැරි නම් මධ්‍යස්ථකෙක් ගොම් මධ්‍යස්ථනවා. ඒ කියන්නේ මධ්‍යස්ථ බව අල්ලගෙන තියෙනවා. ඒ මධ්‍යස්ථ බව අල්ලගත්තාම ඒකත් තව අන්තයි. සාමාන්‍ය මිනිස්සු මධ්‍ය ආනීති ඔක වැඩක් නෑ නේ ඔක බොහොම උනත් හොඳයි නේ. ඒක නිෂ්ක්‍රීය පුද්ගලයෙක්. අදින් අල්ලගෙන බුදුහාමුදුරේ මැදටවත් ඇලෙන්න එපා. කොන් දෙකට ඇලෙන්නත් එපා, මැදට ඇලෙන්නත් එපා. එතකොටම හරියම නිදහස් ඔළුවක් නිදහස් මිනිස්සෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ඒකට දෙන්න මම හිතන්නේ අනිත් අයටත් මේක බොහෝ දුරට තේරෙන්නේ නැහැ මේ මධ්‍යස්ථ බව. අපි මේ දැන් ගත්තොත් ඔරලෝසු බට්ටේ. ඔරලෝසු මෙහෙම බට්ටෙක් ගත්තොත් එක මේ පැත්තට යනවා. එක මේ පැත්තට යනවා. ඉතින් දෙපැත්තට මෙයා කියනවා මේක මැද කියන්නේ අපි මේ දෙපැත්තම තේරුම් ගන්න. මේ දෙපැත්ත තේරුම් ගන්නකොටම යාගේ මනස මධ්‍යස්ථ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ලෝකේ කළු තියෙනවා. ලෝකේ වගේ පල්ලම් තියෙනවා. එතන මේ දෙකම දානවා. දෙකම දාන්නගෙන අවස්ථය කන්දක් දැක්කම ඒක බුදුහාමෝ කියලා ඒකට ඇලෙන්නේ නැහැ. මහරෂෝක් කියලා ඇලෙන්නේ නැහැ. අගාධයක් දැක්කම කියලා ඒකේ වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙන්න ඕනේ. ජීවිතේ මේ සාමාන්‍ය මිනිස්සු කරන්නේ තමන් ආස දෙයක් දැක්කහම ඒකට ඇලෙනවා. තමන් ඒකෙම අනිත් පැත්ත දැක්කහම ඒකත් එක්ක ගැටෙනවා. එතකොට හිත මධ්‍යස්ථ වෙනවා. අන්න ඒකට කියනවා මොකද අන්ත දෙක පරිහරණය කරනවා කියන්නේ. ඒ ඇලීම හා ප්‍රතික්ෂේප කිරීම වලින් තමයි අන්ත පරිහරණය වෙන්නේ. එහෙම නැතුව ඒක කතා කරයි කියලා ඒක ගැන හිතුවයි කියලා හරි එහෙම දෙයකින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක අනවබෝධයක් නිසාමයි සිද්ධ වෙන්නේ. හරි. ඊළඟ කාරණාව තමයි දැන් මේ මෑතක මම මේ කොවිඩ් නිසා මගේ ඉල්ලීමක් කරා අපේ ගම් ප්‍රදේශයේ කෙනෙක් එයාගේ සහෝදරයෙක් නැති වෙලා ඔබ වහන්සේ මේ හවස දැන් නිරෝධායනය කරලා තියෙන අපේ පවුල් වල කට්ටිය Zoom එකේ එකතු කරගෙන ධර්ම දේශනාවක් කරලා දෙන්නේ කියලා. මොකද මේ මැරිච්ච කෙනාගේ වයිෆ් එයා මිය ගිය බව තාම දන්නේ නැහැ. එයා තාම වයිෆ් නිරෝධායන මධ්‍යස්ථානයක. එහෙම ඉන්නකොට තමයි එයාගේ ස්වාමියා මිය යන්නේ. ඒක එයාගේ වයිෆ්ට කියන්න බෑ මොකද එයා හෘද රෝගියෙක් කියලා එකපාරට කියන්න බෑ කියලා. ඉතින් දැන් මම ඒගොල්ලෝගේ මතක බණ කියලා එක හත් දවසේ ධර්ම දේශනාව කරන වෙලාවත් ඒක තාම පිළිද දන්නේ නැහැ. ස්වාමියා මිය ගියපු කවේ කියලා. දැන් ස්වාමියාගේ හත් දවසේ දානෙත් කරනවා. මේ ඊළඟ දවසේ දානෙත් දෙනවා. හවස බණක් කියනවා. right? තම පිළිද තාම දන්නේ නැහැ ස්වාමියා මිය ගියයි කියලා. ඉතින් මේක මම මේක මතු කරලා ගන්නවා මේ සිද්ධිය අපූර්ව පැත්තක් ඔබට මේ ජීවිතය ගැන කියලා දෙන්න. එතකොට සාමාන්‍ය දැන් අපි පිළිඳ ගත්තොත් අපි එයා ගත්තොත් මේ එයා හිතන්නේ එයාගේ හස්බන්ඩ් ඒ කියන්නේ හස්බන්ඩ් තාම ජීවිතුන් අතර ඉන්නවා කියන්නේ. හැබැයි දැන් දවස් වැඩිලා දවස් 7කුත් ගිහිල්ලා මේ දානෙත් දෙනවා බණක් කියනවා. එතකොට මෙයා ජීවත් වෙනවා කියලාගෙන ඉන්න සිතුවිල්ල ඒක සිතුවිල්ලක් නේ ඒ සිතුවිල්ල ඒක සිතුවිල්ලක් විතර ඇත්තට මෙයා ජීවිතුන් අතර නැහැ. ඉතින් මං කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේත් ඔන්න ඔය වගේ. දැන් මෙහෙන් ධර්මයක් රට ගියාම යාලා හිතාගෙන එහෙ ඇති කියලා. සමහර පැරිලා ගිහිල්ලා ඒගොල්ලෝ දෙමව්පිය හිතාගෙන ඉන්නවල ජීවිතුන් අතර. ඒක සාමාන්‍ය මේ ලෝකේ කියලා කියන්නේ ඔන්න ඔය වගේ සිතුවිලි ගොඩක්. එතකොට අපේ හිතට සිතුවිලි පහළ වෙනවා. සාමාන්‍ය හිතට සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි හිතට සිතුවිලි පහළ වුණාම මේ ඒ සිතුවිලි මේ මොකද කරන්නේ මේ අල්ලගන්න. ඒකට අවිද්‍යාව මෝඩකමත් එකතු වෙනවා. අල්ල ගන්නවා. අල්ලගෙන එක්ක ඔන්න තියයි කියලා හිතන. ඉන්නවයි කියලා හිතන. අපි ඊට පස්සේ කියමු ඒකේ අනිත් පැත්ත.
කවුරු හරි ආරංචියක් එනවා දරුවා හරි කවුරු හරි මැරිලා ඉන්නේ. ආරංචියක් ආවම එයා හිතනවා ආයෙනම් මගේ දරුවෝ නැතිුණා ඉන්නේ. නැහැ කියලා හිතනවා. එතන නැහැ කියන එක අල්ලගන්න. ඊට පස්සේ අයිත් අවුරුදු ගානක ඒ දරුවෝ සමහර වෙලාවට එනවා. ඉතින් එයා නැති වෙලා නැහැ. එතකොට මේ ලෝකේ මිනිස්සු ඇත්තටම මේ තීන භෞතික ලෝකේ ජීවත් වෙනවනේ මට කියන්න ඕනේ. මානසික සිතුවිලි වල ජීවත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විශ්වය කියන්නේ චිත්තේන නියති ලෝක මේ හිත විසින්මයි ලෝකේ නිර්මාණය කරන්නේ. මේ ලෝකේ තියෙන එකම ධර්මතාවය හිත මේ එතකොට අන්න ඒක අවබෝධ කරගන්නේ. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. මේ ලෝකේ හදන්නේ හිත විසින්ම. මොකද්ද ලෝකේ කියන්නේ තමන්ගේ මානසික ලෝකය. දැන් මේ අවස්ථාවේදී දේවල් නැති උනායි කියලා හිතාගෙන කොච්චර මිනිස්සු දුක් වෙද. දැන් මිනිස්සුන්ගේ හිත අතීතයට යනවා. අතීතයට ගියාම මොකද වෙන්නේ? අතීතයට ගියාම ඒ සිතුවිලි වල මේ ඒ සිතුවිලි අල්ලගන්නවා. ඒව අල්ලගත්තට පස්සේ ඒව ඇත්තයි කියලා හිතනවා. අල්ල ගන්නවා ඇත්තයි කියලා හිතනවා. ඊට පස්සේ එක්ක විඳිනවා එක්ක විඳිනවා. විඳිනවා එක්ක විඳිනවා. ඊළඟට හටනොකත් අනාගතේම වෙනවා. ඔන්න හිතට වෙනවා අනාගතේ. ඊට පස්සේ ඒකත් එහෙමයි. ඒක අල්ල ගන්න. ඊට පස්සේ විඳිනවා විඳිනවා. එක්ක ඊට පස්සේ භාවනා කරලා ඔන්න හිත එක්තැන් කරගන්න. ඉතින් මේ භාවනාව අල්ල ගන්න. ඒක අපි අයිත් අල්ල ගන්නවා අයිත් විඳිනවා. ඒක නැති වුණාම විඳිනවා. ඒ සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතය කියන්නේ මොකද? දරුවෝ ඉන්නවයි කියලා හිතා සමහර දැන් වයසට ගිය දෙමාපියන් අත්විඳි දරුවෝ දැන් සලකන්නේ නැත්නම් දරුවෝ මොකක් හරි වෙලාවට ඒවා අල්ලගෙන ඒ සිතුවිලි කල්පනා කර ඒව අල්ලගෙන ඒවෙම විතවට වැටි මේ වෙලාවේ. එතකොට දැන් මේ වෙලාවේ මේ මම දැක්ක දැන් ලංකාවේ ප්‍රසිද්ධ අර ජිප්සීස් නායක සුනිල් පෙරේරා තුමා මැරිලා මිය ගිහිල්ලා දැන් මතක සටහන් මිනිස්සු සිහිපත් කරනවා දුක් වෙනවා සෝක වෙනවා. ඒක සාමාන්‍ය සමාජයේ හැටි මම මේ උදාහරණයකට ගන්නෙ. ඉතින් එතකොට එයා හොඳ දේවල් කියනවා එයා කියපු දේවල් කියනවා ඒවා. දැන් මේ සිතුවිලි ආවර්ජනය කරනවා ඒව ඇත්තයි කියලා හිතනවා මිනිස්සු විඳවනවා. අනාගතේ කරන්න තියෙන දේවල් දකිනවා ඒව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා හිතනවා ඒ සිතුවිලි ඇත්තයි කියලා හිතනවා විඳවනවා. ඉතින් මේ ලෝකෙම මේ හිතලුඩ ඔය විදියට තුනන යමෙක්ට පුළුවන් නම් එතකොට මේ අතීතේ මතක් වෙනවා ඒ සිතුවිලි වල ගිහිල්ලා ඇලෙනවා. අනාගතේ වවනවා ඒවට ගිහිල්ලා ඇලෙනවා. එතකොට මොකද්ද කරන්නේ? මේ මනුස්සයාට මම කියන්නේ එකපාරටම ඇලෙන එකෙන් ගැලවෙන්නේ කියලා. මම කියන්නේ පංච පජාන ඇලෙන බව දැනගන්න. එච්චරයි ගැලවෙන්න තියෙන එකම ඇලෙන බව දැනගන්න. මුලින්ම කරන්න ඕනේ. මෙහෙම ගිහිල්ලා ඇලෙන බව දැනගන්න. දැන් අපි මේ ඔළුව ගත්තාම ඔයක ඇතුලේ එක එක සිතුවිලි ධාරාවන් වැඩ කරනවා. ඕකේ සිහිය පිහිටුවේ නැති වෙච්ච ගමන් පුරුද්දට ඔකට අහු වෙනවා. පුරුද්දට අහු වෙනවා. ඔළුව තියෙන සිතුවිලි හට ගන්නවා. සිතුවිලි හට ගන්න මොකද වෙන්නේ? පුරුද්දට. සිහිය පිහිටන්නේ පුරුද්දට සිහිය පිහිටන්නේ. ඊට පස්සේ මුළු දුක් විඳිනවා අඬනවා වැළපෙනවා ওই විදියට තමයි මනස. අර පටාචාරාට කිව්වා වගේ. නැගෙනියනි සිහියෙන් ඉන්න. කියනකොටම සිහියෙන් ඉන්න කියනකොටම සිහිය පිහිටවලා නම් ඒ සිතුවිලි ඔක්කොම ඒ තියෙන ඒක දුර්වල වෙලා යනවා. ඇත්තටම මේ අර මම හැමදාමත් කියනවා වගේ පුංචි කාලේ අපේ ගම්වල තියෙන කතාවක් තමයි මරණ වලට පණ දෙනවයි කියලා. මරණයකට පණ දුන්නාම වෙන්නේ මේ මුළු ගමම බය වෙනවලු මේ මරණය කියලා රෑවල් වල දොරට තට්ටු කරලා මිනිහෙක් හම්බුන ඌත් එක්ක කලන්තේ දාලා වැටෙනවා. ඉතින් ඒ වගේ තමයි මට හිතෙන්නේ මිනිස්සු ඇත්තටම මේ කිසිම ශක්තියක් නැති. එතනින් ගියාට පස්සේ කිසිම නැති ඔහේ පොළවේ පාලට ඔහේ සිතුවිලි ගොඩකට මුළු ජීවිතේම මොකක් වෙනවද අනවබෝධයටපත් වෙනවා. ඒව ඇත්තයි කියලා හිතලා මිනිස්සු විඳිනවා හැම ඉපදිච්ච දවසේ ඉඳලා මරණකම්ම සිද්ධ වෙලා තියෙන ඇත්තට. يعني ජීවිතේ තමන් හිතන දේවල් ඉෂ්ට වෙනවයි කියලා හිතනකොට සතුට වෙනවා ඉෂ්ට වෙන්නේ නැහැ කියලා හිතනකොට දුක් වෙනවා. හැබැයි යම් මනුස්සයෙක්ට පුළුවන් නම් සිහිය පිහිටව ගන්න. යම් මනුස්සයෙක්ට පුළුවන් මේ දේශනාවල මනස වැඩ කරන්න හැටි අත්දැකීමෙන් අවබෝධ කරගන්න. අන්න උඩ පුළුවන් ගැලවිලා යන්න. සැපයටපත් වෙන්න. හරි. ඒක ඔය මම කිව්වේ දැන් මේ මට ඔය සරල අදහසක් යම් කෙනෙකුට ජීවිතේට තේරුම් ගන්න පුළුවන් නම් තමයි විශාල වශයෙන් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔළුවේ මැවෙන වෙලාවට තමන්ගේ ඔළුව අවුල් කරගෙන මුළු ජීවිතේම අවුල් කරගෙන මුළු ජීවිතේම පිස්සෙක් කරගන්නත් පුළුවන්.
ඊළඟ කාරණාව තමයි අපි අද විශේෂයෙන් මාතෘකා කරගත්ත දැන් මේ දවස්වල. දැන් මේ ලෝකය යම් දියුණු වෙලා තාක්ෂණික වශයෙන්. මිනිස්සු අපේ ජනසමා කොච්චර ලෝකයේ දියුණු වුණත් මේ මුළු මේ පෘථිවිය දැන් කොච්චර දියුණු වුණත් මේ ලෝකයේ කොච්චර දියුණු වුණත් හැබැයි මේ මිනිස්සුන්ගේ සිතුවිලි තාවත් ගෝත්‍රිකයි. ගොඩක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි. මිනිස්සුන්ගේ හිත තාම අවුරුදු දහස් ගණන් පරණයි. මිනිස්සුන්ගේ සිත් මිත්‍යා දෘෂ්ටිකයි. මිනිස්සු තාමත් විශ්වාස කරනවා බොහෝ අద్భుත දේවල් වලින් තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් කියලා. ගොඩක් මිනිස්සු දේවාල ගන්නවා නැති දේවල් ගැන යන්නේ මැජික් වලට ආස කරන්නේ විශ්මිත දේවල් වලට ආස කරන්නේ ඒවෙන් තමන්ට සාහනයක් ලැබෙන්නේ කියලා. දැන් මේ අපේ රටේ මේ ලෝකෙට ව්‍යසනයක් ආවනේ දැන් මේ අවුරුදු දෙකමාරක් ඇතුළත. අන්න එතකොට රතන සූත්‍රය කිව්වා. රතන සූත්‍රය කියලා පිළිත් ගිහිල්ලා ඉස්සා මිනිස්සු ඒවෙන් සුවපත් වෙනවයි කියලා හිතුවා. නමුත් මොකද වෙන්නේ? එහෙම වුණේ ඒ සමහර හාමුදුරුවෝ ඒ රතන සූත්‍රය සජ්ජායනා කරන මේ කොවිඩ් වල ගොදුරක් බවට පත් වුණා. ඒ මිත්‍යාව ඔළුවෙන් ආයෙන්නේ නැහැ. සමහර වෙලාවට වැරදි ආකල්ප වල ගොදුරක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ලෝක දැන් ඔය ගිරිමාන මට ඉස්සර ඉඳලා පොඩි කාලේ ඉඳලා ගොඩක් හාමුදුරුවෝ ගොඩාක් අය කියන ගිරිමානන්ද සූත්‍රයෙන් ලෙඩ හොඳ වෙනවා කරන්න පුළුවන් මේ. ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරලා ලෙඩ හොඳ කරන්න පුළුවන්. රතන සූත්‍රය සජ්ජායනා කරලා ලෙඩ හොඳ කරගන්න පුළුවන් කියලා අපි පොඩි කාලේ ඉඳලා අපේ සමාජයේ තියෙනවා. මේ සංස්කෘතික වශයෙන් ඒව සජ්ජායනා කරාට පිරිත් කිව්වට හිම විරෝධාභාවයක් අපේ නෑ අපිත් මේ දේවල් කරනවා. නමුත් කවුරු හරි විතරනම් මේව සජ්ජායනා කරලා තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න, ලෙඩ රෝග සුවපත් කරගන්න අන්න ඒකට අපි කියනවා අන්ධ භක්තියයි කියන්නේ. ඒක අන්ධ භක්තිය. අන්ධ විශ්වාසයක්. හැබැයි මේ සූත්‍රවල යම් මේ සූත්‍ර තේරුම් ගත්තොත් මේවෙන් ලස්සන පණිවිඩයක් ගැබ්බෙලා තියෙනවා. අන්නේ පණිවිඩය අපේ ජීවිතයට ගත්තොත් සදාකාලයටම අපිට පුළුවන් අපේ හිත සුවපත් කරගන්න, හිත ශක්තිමත් කරගන්න, සදාකාලයටම රෝග බිය නැති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ධම්මපද ගාථාවක් තියෙනවා ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම තමයි උතුම්ම ලාභය. නිරෝගීකම උතුම්ම ලාභය. ආරෝග්‍ය පරමාලාභ. සන්තුෂ්ටි පරමන්දන. සතුට තමයි ධනය. විශ්වාසා පරමා ඥාති. විශ්වාසය තමයි හොඳ ඥාතිත්වය. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි සැපය. ගොඩක් අය දැන් මේක පැහැදිලිනේ ආරෝග්‍ය පරමාලාභා කියන එක අපිටම පැහැදිලි. මේක කවුරු කිව්වා බුදුහාමුදුරුවෝ කිව්වත් වෙන ඒ කාලෙ වෙන්නේ වේද ග්‍රන්ථවල මේවා තිබුණත් කොච්චර ඇත්තක්ද කියලා. නිරෝගීකම නැතිවීම නිසා මේ මුළු ලෝකෙම ඇති වෙච්ච පීඩාව. ඊටට තියෙන බයක්. ඉතින් කොච්චර ධනෙ තිබුණත් සල්ලි තිබුණත් කොච්චර දේවල් තිබුණත් වැඩක් නෑ. දැන් ලෙඩ වෙලා නම් රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් කියලා තමයි සාමාන්‍ය සමාජය කියන්නේ. ඊළඟට කොච්චර දේවල් තිබුණත් වැඩක් නෑ සතුට කියන එක නැත්තම්. සතුට වෙන්නේ නැත්තම් ලබුදේකින් සතුට වෙන්නේ නැත්තම් ඒ මොහොතේ කොච්චර තිබුණත් සතුට කරන්න බෑ. මේ කොච්චර වෙලා නෙගටිව් වුණා කොච්චර දේවල් තිබුණත් ඒ නෙගටිව් දේවල් ඉදලම මිනිස්සු කනගාටු වෙන මිනිස්සු ඕන තරම්. ඊළඟට දන්නවා දැන් ලෝකේ සාමාන්‍ය කියන්නේ ලේජා සහෝදරකම් තියෙනවා. අම්මගේ පැත්තෙන් ඉන්නවා බැඳපු පැත්තෙන් ඉන්නවා විවිධ ආදී ඥාති යුක්තයට නමුත් තියෙනවා නේද අම්මා ලේලි ඔය ආදී වශයෙන් අම්මා තාත්තා ලොකු තාත්තා වගේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ විශ්වාසය තමයි ඥාතිත්වය. විශ්වාසයක් තියෙනවා. එතන තමයි ඒ සහෝදරකම් හැමදේම ගොඩනගන්නේ. එහෙම නැත්නම් එක බඩ වෙලා කඩන් ආවත් වැඩන්නේ. දැන් නිබ්බාණං පරමං සුඛං. මේ ලෝකයේ සැප තියෙනවා. දැන් වේදනාව ගත්තහම සාමිස තියෙනවා, නිරාමිස තියෙනවා. ඒක අපි ලෞකික ආධ්‍යාත්මික වශයෙන් භාවනා කළා. එතනින් ගියාම කන්සප්ප විදලා ඔය ආදී වශයෙන් වේදනාව 108 ආකාරයකට විස්තර කරලා තියෙනවා. ඔය ආදී වශයෙන් සැප ගොඩක් තියෙනවා. ඒ උත්තර කිසිම දෙයක් නෙවෙයි සැපේ. නිර්වාණය. හිත නිවා ගැනීම, හිත නිදහස් කර ගැනීම, සත්‍ය අවබෝධ කර ගැනීම, ඒ නිවනින් සැනසීම. ඒක තමයි උතුම්ම සැපේ වශයෙන් පෙන්නන්නේ. එතකොට මේ නිවන උතුම්ම සැපය කරගන්න. මෙන්න මේ දේවල් ලෞකිකයිනේ. මේ නිරෝගීකම, සතුට, විශ්වාසයම ලෞකිකයි. මේක ලෝකෝත්තරයි. කියන්නේ මෙතනින් පස්සේ ආ සදාකාලික සතුටටපත් වෙනවා. ඒ පිළිබඳව විශිෂ්ට ගැනීමක් තමයි රතන සූත්‍රයේ ඒ සාරාංශයක් වශයෙන් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ සාරාංශයක් වශයෙන් තියෙනවා. එතකොට තාමත් සමහර වෙලාවට අද අපේ රටේ දැන් ලෝකයේ අද රටේ දැන් ලෝකයට ගිහිල්ලා මතයක් වශයෙන් බුද්ධාගම කියන්නේ මොකද්ද? රතන සූත්‍රයෙන් ලෙඩ හොඳ කරන්න පුළුවන්, ගිරිමානන්දෙන් ලෙඩ හොඳ කරන්න පුළුවන්, අඟුලිමාල පිටින් දරුවා හම්බ වෙන එකට හොඳයි ඕවා කිව්වයි කියලා වැඩක් නැහැ. ඒවා බොරු බවට අස්පනා පිටම ඔප්පු වෙනවා. හද බොරු. එහෙනම් මේ වසංගතේට
ඕකම ලෝකෙ පුරාම කියන කටපාඩම් කරගත්තා ඉවරයි. එහෙම වෙන්නේ. වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා දැන් අපි ගත්තොත් මීට අවුරුදු 100 ගානකට කලින් වසංගතයක් ආවා. මීට වඩා ගොඩාක් මැරෙලා තියෙනවා. මිලියන 50ක්ද ඔයද මැරෙලා තියෙනවා. එහෙනම් දැනටත් ගොඩක් මැරෙනවා. දැන් ලෝකේ ICU බෙඩ් නැත්තම්. ICU බෙඩ් තිබුණොත් අර බාහිරින් ශ්වසනය දීලා ඒ දේවල් කළා යම් වශයෙන් පුද්ගලයාගේ ජීවිතය බේරා ගන්න. එතකොට මේ වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වීමත් එක්ක ඒ ලෙඩ වලට බෙහෙත් සොයා ගැනීම එක්ක ඒවත් එක්ක දැන් වෛරස් එකට කොච්චර හොයනවද එක බෙහෙත් ලෝකේ. ඒ සොයා ගැනීම එක්ක තමයි ඒකට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ ගොදුරක් බවට පත් වෙනවා. නමුත් ආධ්‍යාත්මිකව රතන සූත්‍ර අරව මේව කළේ එහෙනම් වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ නැහැ, විද්‍යාඥයෙක් ඉන්න ඕනේ නැහැ, බෙහෙත් හොයා ගන්න ඕනේ නැහැ. ඔය කටපාඩම් කරගත්තර නැහැ. නමුත් තාමත් මෙච්චර ලෝකෙ දියුණු වුණාට මෙච්චර දෑහැට පේන තුනට සාමාන්‍ය මිනිස්සු තාමත් විශ්වාස කරනවා අන්ධ භක්තිය මේවයි බලයක් ඇතේ. එහෙම කරන්න බෑ. ඇත්තටම මේවයි බලයක් තියෙනවා. දැන් අපේ රතන සූත්‍රයේ මේ කිව්වම කිව්වයි කියලා කියන්නේ මොකද? ලිච්ඡ තුන්බිය නැති කරන්න ලිච්ඡ විරාගය දාන්නේ. මොකද තුන්බිය කියන්නේ? රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ, බය. රෝග බය තියෙනවා. රෝග බය ඇති වුණා, අමනුෂ්‍යයන්ගේ බය ඇති වුණා, දුර්භික්ෂය ඇති වුණා. මේක සාමාන්‍ය කියන්නේ මෙහෙම එදාර මේ වගේ සංගතයක් ඇවිල්ලා ඊට පස්සේ මිනිස්සු මැරලා වැටලා ඒව කන්න අමනුෂ්‍යය ආවා. ඊට පස්සේ කැම බීම හිගයක් ඇති වුණා කියලා නේ කියන්නේ. නමුත් මම මේක දැක්කේ මේ විදිහට නෙවෙයි. මම මේක දකින්නේ මෙහෙමයි. අපි ඉපදිලා කාලයක් යනකොට අපි ජීවිතේ පරිහරණය කරන්න පටන් ගන්නකොට මේ පංචේන්ද්‍රයන් මෝරා යනකොට හැම කෙනෙක්ටම රෝග බය තියෙනවා. හැම කාලෙදිම තියෙන මේ පුතුයි. තණ්හාව තියෙන මිනිස්සුන්ට ආසාව තියෙන මිනිස්සුන්ට හැම කාලෙකම තියෙන මේ රෝග බය. ලෙඩ වුණොත් මොකද වෙන්නේ? වල ලෙඩක් ආව ගමන් බය. ඊළඟට මේ නොපෙනෙන ලෝකෙට අමනුෂ්‍යයන්ට බය තියෙනවා. ගොඩක් තමයි ගත්තොත් සල්ලි තියෙන, ධනෙ තියෙන මේ දේවල් ඒ මිනිස්සු පාවයි. සමහර ඉගෙන ගත්ත මිනිස්සු පාවයි ඔපස්පස යනවා. ඒ යන්නේ ඒගොල්ලෝගේ දේවල් අමනුෂ්‍යයට හැගැනි මොනවා හරි කරදරයක් ආවොත් ජීවිතේ විතර මේක අමනුෂ්‍ය බලපෑමකින් වෙච්ච එකද දන්නේ. දැන් ලංකාවේ වෙනම ආමුදුරු 2000ක් විතර පැවිදිලා මේක සමාජගත කරන වහයනවා. ඕක අමනුෂ්‍ය ප්‍රශ්නයක්. ඔයාලට තියෙන අමනුෂ්‍ය පේන්නේ නැති ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සුන්ගේ අතන තියෙන අර අදුෂ්‍යමාන දේවල් වලට බය කියන එක උඩට ගන්න. එතකොට මේ ඉපදිච්ච මනුස්සයාට මේක තේරෙනවද? අපි හැමෝම රස්සාවල් කරලා සල්ලි එකතු කරලා දැන් දේශපාලඥයෝ වංචා කරලා කෝටි ගණන් බිලියන ගණන් තියා ගන්න මොකද? කන්නේ නැති වුණොත් කියලා, ඉන්නේ නැති වුණොත් කියලා. ඒ නිසා දුර්භික්ෂය. ওই බයක් තියෙනවා. මොකද මිනිස්සුන්ට හැම කෙනෙක්ටම ජීවිතයේ ආසාවෙන් පිරෙනා පුතග්ජන නම් ওই තුනෙන් ගැලවෙන්න බෑ. දැන් මේ වගේ කාලෙක ඒ තියෙන බය හොඳටම හිතින් උඩට ඇවිල්ලා කැපිලම පේනවා. දැන් මේ වගේ පැතිරෙන රෝගයක් එක්ක ඒ රෝග බය ඊළඟට මේ කැම් බීමනේ දැන් කියන්නේ ඒක දැන් ලංකාවේ මේ අවස්ථාවේ වර්තමාන කරන්ට් සිටුේෂන් එක තමයි රටවහල තියුවොත් ලංකාවේ ආර්ථිකයට වෙන්නේ. ආර්ථිකයට මොන හරි වෙන්නේ මිනිස්සු දැන් සීනි මිල යනවා, හාල් මිල යනවා, අරව මිල යනවා, මේව මිල යනවා කියලා දුර්භික්ෂයක් වෙන්න හදනවා. ඒ කියන්නේ ආහාර පිළිබඳව ප්‍රශ්නයක්. එතකොට මේ දවස්වල ඒක මේ වගේ රටවල් වල කැපිලම පේන සංසිද්ධිය. ඉතින් මේවා ලෝකේ ඒක අද විතරක් නෙවෙයි. මේ වර්තමානයේ විතරක් නෙවෙයි, අද විතරක් නෙවෙයි. මේක එදත් එහෙම තිබුණේ. බුදුහාමුදුරු ජීවමාන කාලේ ඊට පෙර. මම මේක හෙටත් තියෙනවා. අනාගතෙත් එහෙම. මේක ආසාව තියෙන මිනිස්සේ ආසාව තියෙන සිත් තියෙන කම්ම ලෝකේ මිනිස්සු ඉන්න කම්ම සත්පුද්ගලයෝ ඉන්න කම්ම ලෝකේ මොකද වෙන්නේ? රෝග බය තියෙනවා, අමනුෂ්‍ය බය තියෙනවා, දුර්භික්ෂය තියෙනවා. එතකොට මේකේ සදාහටම ගැලවිලා යන ක්‍රමයක්ත් තියෙනවා. අන්නේ ගැලවිලා යන ක්‍රමය තමයි අර දෙක ඇතුලේ පණිවිඩයක් වශයෙන් ඔයිට වඩා ඔබ බුදුහාමුදුරු දේශනා කරන්නේ නැති එදා කාලේ. නමුත් දැන් සාරාංශ වෙලා ඉතුරු වෙලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රය හා රතන සූත්‍ර වශයෙන්. අපි මේ දෙක පොඩ්ඩක් අරගෙන බලමු. ඒක ඇතුලේ මොන වගේ කතාවක්ද කියන්නේ මේව නැති කරගන්න කියන්නේ. දැන් රතන සූත්‍රය හැමෝම දන්නවා මේක ආමුතුවෙන්ම කියන්නේ වැඩිපුරම මිනිස්සු කියන සූත්‍රය මේ කාලේ හැම සමාන දේවල් වල හැමතිස්සෙම සත්‍යයනා වෙනවා. අර දැන් අපි මම පළවෙනියටම කර බුද්ධ ස්වභාවය ගැන කියනවා. යං කිංච විත්තං විදවා උරංවා සග්ගේ සුවායං රතනං පණිතං නනෝ සමංගති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණිතං. මේ බුදුහාමුදුරුවෝගේ තියෙන උතුම් ස්වභාවයක් කියලා තියෙනවා. මේ ලෝකේ හැරි වෙනත් ලෝකකදී හැරි ලෝකේ තියෙන යං කිංච විත්තං විදවා සග්ගේ සුවායං දිව්‍ය ලෝකේ තියෙන මැණික් වලටත් නතෝ
නනෝ සමන්හති තථාගතයන් බුදුහාම අසම සම බව. තථාගතයන් වහන්සේ සමාන කරන්න බැරියයි කියන එක. මම කියවල පිළිමවල ඉන්නේ මෙතන කියන්නේ මේ බුද්ධ ස්වභාවය ගැන මේ කරන්නේ සමාන කරන්න බෑ කියන එක විස්තර කරලා තියෙනවා. කියන්නේ කාට හරි මම කිව්වා අපි හම්බුනොත් එයාගේ දුක අවසන්. ඊළඟ ගාතාව ගත්තාම කියනවා කයං විරාගං ගමතං පණිතං. දැන් මේක ගත්තොත් අපි ගත්තොත් ඉදාපි බුද්ධේ රතනං පණිතා ඒ තේන මේවා මේ පහුකාලිනව එකතු කරලා තියෙන්නේ. අර නිකන් මේ සත්‍යයෙන් සෙත් වේවා මෙන්න මේවා තමයි මිනිස්සු හිතන්නේ මේවා මෙන්න මෙහෙම කිව්වට පස්සේ ලෙඩ රෝග හොඳ වෙනවා කියලා. තුම්බිය නැති වෙනවා කියලා. නමුත් දැන් මෙතන තියෙන බුද්ධ ස්වභාවය. අර එතකොට මිනිස්සුන්ට මේතන ගැන විස්තර කරාම යාගේ හිතේ වෙන්නේ යා දැකපු පිළිමයක්. එයා පන්සලේ දැකපු චිත්‍රයක්. එයා ඉස්කෝලේදී දැකපු වෙසක් කාඩ් එකක්. ඒක තමයි මේ වෙන්නේ. එතන කියන නෙවෙයි මේ කියන්නේ. ඉතින් නිර්මාණය කරන්න බැරිව මනසට ගෝචර නැතිව අරමුණකින් හොයාගන්න බැරිව අනාරම්මණුවේ ස්වභාවය පිළිබඳව විස්තර කරනවා. ඊළඟට තමයි කයං විරාගං අමතං පණිතං යදච්ච ගාසක්කේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති. දැන් මෙතන පැහැදිලි කරනවා මේ කයං විරාගං මේ කියන්නේ රාගය විරාගය බවට පත්. කයං විරාගං මේ අපේ තියෙනවා මේ බුදුදහමද මේ ළඟදිත් මගෙන් කතා කරලා ඉංගලන්තේ කට්ටියක් එයාලට මට කිව්වා එයාලගේ බලාපොරොත්තුව තමයි මේ ඒ අත්තන්ගේ බලාපොරොත්තුව තමයි මේ රාගය නැති කරන්නේ. රාගය නැති කරන්නේ. ඒ රාගය ෂේ කරනවා කියන්නේ ඒක රාගය නැති කරනවා. ඊළඟට දේශය නැති කරන්නේ. දේශය නැති කරන්නේ. මෝහය නැති කරන්නේ. දැන් මම ඉතින් ලංකාවේ ගොඩක් ඔය ආරණ්‍ය වල හාමුදුරුවෝ බණ භාවනා කරන්නේ මහාන වෙන්නේ මෙන්න මේකට ඉලක්ක කරගෙන. රාගය නැති කරන්නේ. දේශය නැති කරන්නේ. ලෝභය නැති කරලා රහත්ත්වය සාක්ෂාත් කරගන්න. හැබැයි මේක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම කරපෙන්නේ මේ හොයාගන්නත් නැහැ. මේක කරද්දී රාගය කියන්නේ ඇත්තටම ගත්තොත් මිනිස්සෙගේ හිතේ තියෙන හැඟීමක්. හැඟීමක්. දේශය කියන්නේ හැඟීම. එතකොට මේ හැඟීම් නැති කරනවා කියන එක නම් රහත්ත්වය කියන්නේ ඒ මිනිස්සයා මේ කියන්නේ මේ ලෙඩෙක් බවට පත් වෙනවා. ලෙඩක් ඒක සම්පූර්ණයෙන්. වෛද්‍ය විද්‍යාවේ ලෙඩක් වශයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් අපි පුංචි කාලේ ඉඳලා ওই දේවල් කියන්නේ ධර්මය අවබෝධ කරගත්තේ නැති අය මේ කතා කියලා සාමාන්‍ය ජන සමාජයත් මහාන වෙච්ච අත්ොත් ඒ ඔක්කොම කට්ටිය හිතන්නේ ඔහොම එකක් කරන්න පුළුවන්. ඔහොම එකක් කරන්න මං කියන්නේ ඔළුවේ වැඩ කරන සිතුවිලි තියෙනවානේ. පොල්ලක් ගහලා පොල්ලකින් ගහලා කරලා අර ඩිමෙන්සියා ඒ වගේ රෝගී තත්යකට ගියාම මේ වගේ මිනිස්සු ඕව නැහැ. ඔය බලාගත්තත් බලාගෙන ඉන්න. ඒ රහතෙක් කියන්නේ ඔය බලාගත්තත් බලාගෙන ඉන්න කෙනෙක්. කිසිම ගන්න ඔය ඉන්න බලාගෙන කවුරු හරි කවනෝ පොවනෝ කිසිම හැඟීමක් නැහැ. ඒව නැති කරාම එහෙම තමයි. කිසි දෙයක ලස්සන බලන්න බෑ, කැත බලන්න බෑ, අන දෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ බුද්ධත්වයෙන් පස්සේ ධර්මයේ දේශනා කරපු දේවල් වල ලස්සන ගැන කතා කරපු දේවල් පිළිබඳව අනදීපු විනය පිටකයක්ම තියෙනවා ශික්ෂාපද පදවපු ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ ක්‍රියාකාරී මිනිස්සෙක්. ඒ මිනිසුන්ගේ දුකට පිළිහිට වෙච්ච මිනිසුන්ට ධර්මයේ දේශනා කරපු සමාජීය කියන්නේ ක්‍රියාකාරී ඇක්ටිව් පුද්ගලයෙක්. ඒ පරමාණු බෝම්බයක් වගේ සක්‍රිය. නමුත් මෙතන දැන් තියෙනවා නැත්නම් අපිට මෙතන හරි වචනේ විරාග. විරාගයක් කියලා. විරාගම් කියලා කියන්නේ රාගය නැති කරන එක නෙවෙයි. ඒ හැඟීම ගැන අවබෝධ වෙන. දැන් සත්‍ය චිත්තානුපස්සනාව හරියට තියෙනවා. හැඟීම, ධන සිහිය. අපි රාගයක හැඟීම ධන සිහිය සමානයි විරාගය. එතන මේ විරාගය ඇතුලේ මේක ශූන්‍යතාව දහම. විරාගය ඇතුලේ මොකක්ද තියෙන්නේ? රාගය නැති වෙලා නැහැ. අන්න ඒ විදිහට මේ කියන්නේ දුක් ෂේ වෙලා සංසාරයේ ෂේ වෙලා කියන විරාගය ඇති කරන අමෘත ඒ ප්‍රණීත ඒ ධර්මයක් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ දේශනා කරනලු අන්න එතේ ඒ ධර්මයට සමන්ති සමාන කරන්න බැරිලු කිසිම දෙයකට. ඒක හරි. දැන් මේ දහම මේ විද්‍යාවට ගලපන්නත් බෑ. මොකද මේ පිළිබඳව මේ සමස්ත මනස පිළිබඳව අවබෝධයක් ගැන කතා කරනවා. නිර්වාණය කියන්නේ සමස්ත. එතකොට කාටවත් මේකට මේ ගලපන්න විද්‍යාවට ඊළඟට යා ඉගෙන දැන් මේ ඉගෙන ගත්ත වෙනත් ශාස්ත්‍රයකට මේව ගලපලා මැච් කරන්න බෑ.
මොකද ඒක අසමයි අසම සමයි අද්විතීයයි. ඒක සමාන කරන්න බෑ. මොකක්ද ඒ සමාන කරන්න බැරි දේ? විරාගය ඇති කරන දුක නැති කරන අමූර්තය මොකක්ද? ඒ තමයි ඒ නිර්වාණය. ඒ සාක්ෂාත්. එතකොට තව ඊළඟ ගාථාවෙන් කියනවා ඊළඟ ගාථාවේ යම් බුද්ධ සෙට්ටෝ පරිවර්තන විසුද්ධි සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සබෝධ විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණිතා ඒතේන සත්‍යේන ස්වර්ගය. ඒ කියන්නේ මේ අතරක පිළිටන්නේ නැති සමාධියක් පිළිබඳ. දැන් මෙතන හරිය ලස්සන ආනන්තරික සමාධිය ගැන විස්තර කරන කෙලින්ම අරහත් සිත, බුදුහාමුදුරුවෝ සිත, බුද්ධ ස්වභාවය අපි එතෙන්දී පැහැදිලි කරනවා. ආනන්තරික සමාධියක් ගැන. ඒ කියන්නේ මේ දැන් අපි ගත්තොත් මේ සමාධි භාවනා කරනවා. ඕවා හිත අරමුණක පිහිටනවා කියන්නේ. ඉන්නේ භාවනා අරමුණේ පිහිටනවා. ඒ හැම දැන් අපි අනිත් හැම දෙයක්ම පිහිටලා තියෙනවා. මොකක් හරි පිහිට කරගෙන. හිත ජීවත් වෙන්නේම අරමුණක් පිහිට කරගෙන. හැබැයි ශ්‍රේෂ්ඨ සමාධියක් තියෙනවා. ඒක කිසිවක් අරමුණක් පිහිට කරගෙන පවතින එකක් නෙවෙයි. ආනන්තරික සමාධිය අතරක රැඳෙන්නේ. අපේ හිත දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපේ හිතේ මේ අරමුණු වලින් සිතුවිලි වලින් අපේ එකේ අපි කියමු සාමාන්‍ය හිත සැහැල්ලු වෙනවා, හිත බර වෙනවා, හිත එක එක අවස්ථාවලට මේ හිතපත් වෙනවා. ඔය දිව්‍ය ලෝක අපායම ඔය කියලා විස්තර කරන්නේ ඔය ආදි වශයෙන්පත් වෙනවා. ඒ කියන්නේ හිත කොහේ හරි පිහිටනවා. පතිට්ඨිත. මේ අපපතිට්ඨිතයි පිහිටන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. තමයි මේ විස්තර කරන්නේ සාමාන්‍ය හිත. तर මනුස්සයෙක් මෙන්න මේ දේ කරගත්තොත් මෙන්න මේ ජීවිත අවබෝධය කරගත්තොත් අන්න යාට ආහාර වලට බය නැති වෙලා යනවා. එයාට ඒ දේවල් නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එයාට තුන්බී ඉවර අමනුෂ්‍ය බියත් ඉවරයි, රෝග බියත් ඉවරයි, දුර්භීෂයත් ඉවරයි. අයි කෑම හොයන එකත් ඉවර වෙලා යනවා. ඒ කිසි දෙයකට එයාගේ මනස කම්පණයටපත් වෙන්නේ නැහැ. ඒක විස්තර කරනවා. ඊළඟට කියනවා මේ යේ පුද්ගලාට සතම්ප සත්තා චත්තාරීතා නිපාණියන්ති තේදස් මේයා සුබදස් ශ්‍රාවකය තේරු නිපාණි මහප්පලා. අන්න කියන මෙතන දම් දීම පිළිබඳව කතාවක් කියනවා. අන්න ඒ විදිහට මේ නිර්වාණය සාක්ෂාත් කරපු අයට ඒ විස්තර කරන්න පුළුවන්. දැන් අපි කෙනෙක් මේ ධර්ම අහලා එයාට පුළුවන් එන්න මේ නිවන් මාර්ගයට එන්න පුළුවන්. මේක වෙන දන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේක තියෙනවා දැන් කවුරු හරි මේ වගේ දේශනාවක් ඇහුවම එයාට අර මිත්‍යා දෘෂ්ටික වැරදි අදහස් වලින් අයින් වෙලා. එයාට හිතෙන්න පුළුවන් මමත් මෙන්න මේ ධහම හොයා ගන්න ඕනේ. මමත් මේ සත්‍ය හොයා ගන්න ඕනේ. ඒක කාට හරි මේ වචන ඇහිලා එයා සත්‍ය හොයන්න එනවා. ඊළඟට ආයේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ කියන්නේ හිත යම් ප්‍රමාණයකට නිවා ගන්න. හිත නිවා ගන්න. ඊට පස්සේ හිත ඊටත් වඩා තව තවත් ජීවිතය අවබෝධ කරගෙන ඊටත් වඩා නිවා ගන්න. ඊටත් වඩා හිත ගැන අවබෝධ කරගෙන දේශනාවල සම්බන්ධ වෙලා එයාගේ ඔළුව අවබෝධ කර අත්දැකීම නිසා නිවා ගන්න. මොකද හිත සම්පරිපූර්ණ වශයෙන් නිවා ගන්න කරන රහත්. ඔන්න ඕක විස්තර කරන වචන ටිකක් දාලා සම්මුතියක් අතර තියෙන සෝතාපන්න, සක්කුදාගාමි, අනාගාමි, අරිහත්. සෝතාපන්න වෙන්න මාර්ගය වල සක්කුදාගාමි මාර්ගය යන අනාගාමි මාර්ගය යන රහත් මාර්ගය යන රහතන් වහන්සේ. එතකොට කියන්නේ පුද්ගලයාට දෙන්නේ කියනවා. අන්න ඒගොල්ලන්ට කියන සංඝ කියනවා තනි වචනයක්. කට්ටිය හිතනදී මේ සංඝ කියලා අර ත්‍රිපිටක පඬත කියන්නේ ඒ වගේ අය. මේ සංඝ කියන්නේ මෙන්න මේ වගේ හිත නිර්වාණය සාක්ෂාත් නිවා ගන්න උත්සාහවත් වෙන අය. අන්න ඒගොල්ලන්ට කියන සංඝ කියලා. අන්න ඒගොල්ලන්ට දුන්නම තමයි දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. මේ එතකොට එතන ඒ හිත ශක්තිමත් කරගත්ත හිත නිවාගත්ත ඒ අය ගැන එයාට දන් දෙන්න. එයාට දුන්නොත් තමයි ඒ කුසල් යම් මනුස්සයෙක් පින වැඩි. ඒක දානය වටින්නේ ඕනම කෙනෙක්ට දෙන්න. ඒ අතර මේ අය තමයි දෙන්න සුදුසු අග්‍ර පුද්ගලයෝ වශයෙන් නම් කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් කුඹුරක් තියෙන මුඩු කුඹුරක් තියෙනවා. ඒකේ බීජ දැම්මම වැඩක් නැහැ. ඊළඟට සාමාන්‍ය කුඹුරක් තියෙන ඒකේ දැම්ම යම්මස්සන්නක් ගන්න පුළුවන්. තවත් එකක් තියෙනවා. ඒකේ දැම්මම සරුසාර රැස්සන්න වෙනවා. පින්නස්සන්න වෙලා ගන්න. හොඳම ඒ ධර්මයේ ජීවිතය අවබෝධ කරගන්න අටලෝකම සම්පාදන වෙන සිතක් හදාගන්න. ඊළඟට කියනවා එයාලගේ සබා යේසුප්ප යුක්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනමිනි තේපත්ති බත්තා අමතං විගය ලද්දා මුදානි පුති මුංජමා. ඒ නිර්වාණය එයාගේ නිවීම. ඒ කියන්නේ මිනිස්සේ මෙතන හරිය ලස්සන. දැන් අපි ධ්‍යාන වැඩිවොත් සමාධිමත් වුණොත් හිත සැහැල්ලුනොත් ඒවා වෙනස් වෙලා යනවා. ඒවා අනිත්‍ය ලක්ෂණයට ගොදුරු වෙනවා. දැන් හිත සමාධිය පුරුදු කරලා තියෙනකම් එයාගේ හිත නිවිලා වගේ තියෙනවා. ඒ මනෝභාවයන් තියෙනවා. නමුත්
ඒ නිර්වාණය සාක්ෂාත් කරගෙන යමෙක් හිත නිවුනොත් ඒක ආයි මේ ඵලෙ නිවා ගන්න ඕනේ නැහැ. ඒක කොහොමත් නිවිලම පවතින. ඒ නිවීම පවතින. එයාට හිතන වෙලාවට එයාගේ නිවීම එයාට මුක්ති විඳින්න පුළුවන්. ලද්දා මුදා නිකුති කුංචපා. එතකොට මේ ගෞතමයන් වහන්සේගේ ශාසනය ඉදලා ඒ අමෘතය බලන්න හිතන වෙලාවට පුළුවන්. ඒ නිවීම පවතින. ඊළඟට විස්තර වෙනවා ඒ මානසිකත්වය හදාගත්ත කෙනෙක්ගේ හැටි ස්වභාවයක්. ඒ යතින්ද කීලෝ පඨවි සිතෝසියා චතුපි වාක්‍ය යතම්ප ගම්පිය තූපමං සප්පුරිසං වදාමි ඒ අරිය සත්‍යාගේ අවිච්ඡ පස්ස. දැන් මේවා අහලා තියෙන මේවා තමන්ගේ ජීවිතේ බවට පත් කරගන්න තියෙන මේ උදා වචනයක් විතරයි මෙතන තියෙන්නේ. මේවා 20000ක් කියුවා කියලා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේක තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මනස මධ්‍යස්ථ කරගත්තා. මනස ඕපන් කරගත්තා. ඔළුවේ තියෙන රාම අයින් කරා. අන්න එතකොට තමයි හිත නොපිහිටන ස්වභාවයකට පත් වෙන්නේ. මොකද මේ පොළවේ තියෙනවලු මේ ගල් ඩැබා. ඔය ඉස්සර ඒ රජ කාලේ ගොඩාක් පොළව යටට බස්සලා පොළව යට තමයි ගොඩාක් තියෙන්නේ. පොළව උඩ යම් කොටසක් තියෙනවා. එතකොට ඔය හතර දිගේ මේ ගල් ඩැබ මෙහෙම හුලං හැමුවා. ওই පැත්තේ හුලං හැමුවා. ඒක හෙලවෙන්නේ නෑ වගේ තමයි. මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන. එතන මේ අවබෝධ කරගත්තේ මොකක්ද? යා ජීවිතේ. මොකද ආර්ය සත්‍ය කියන්නේ හැමෝම දන්නවා පොඩි කාලේ ඉඳලා දහම් පාසලේ ඉස්කෝලේදී උද්දාගම් වලට ලියලා තියෙනවා. ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක. දුකට හේතුව තණ්හාව. නිවීම, නිවන, මාර්ගය. ඔකනේ ඔන්නෝක තමයි විස්තර කරන්නේ කඩලා විස්තර කරනකොට. ඔය ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනා අකම්පිතයි. ඒ කියන්නේ උලගෙන් හෙලවෙන්නේ නැති වගේ මහ පොළවේ ඉඳපු ගල් ඩැබ චතුපිවා අසංකලම් මේ මහා හතර දිශාවෙන් කුණාට හැමුවත් ඒක හොලවන්න බෑ වගේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනා හොලවන්න බෑ. ඒ කියන්නේ එයා සාමාන්‍ය දේවල් එයාට වැඩ ඒ කියන්නේ කොච්චර මේ පරිසරික දේවල් සිද්ධ වෙනස් වීම සිද්ධ වුණත් එයාගේ හිත අකම්පිතයි කියලා තමයි කියන්නේ. මේ දැන් නත් හොඳ කිව්වත් ලෙඩ රෝග ආවත් එයා ඒව කිසිම දෙයක් ගණන් ගන්නෑ නැහැ. ඊසි ලයිෆ් එකක් තියෙනවා. හරිම නිදහස්. දුක තියෙන එක මොකද්ද කරන්නේ? දුක කියන එක තියෙන්නේ අත්දැකීම් වල අවබෝධ කරගන්න. දුක තියෙන අවබෝධ කරගන්න. තණ්හාව තියෙන ප්‍රහාණය කරගන්න. නිවන තියෙන සාක්ෂාත් කරගන්න. මාර්ගයේ තියෙන වඩන්න. ඕකනේ අවබෝධය. දැන් මිනිස්සු දුකෙන් අයින් වෙන්න හදන දුකෙන් අයින් වෙන්න දුක ප්‍රතික්ෂේප කරන්න කියලා නෑ. දුක අවබෝධ කරගන්න. දුකට හේතුව අන්න හේතුඵල දාන දුකට හේතුව තමයි තමන්ගේ මානසික තියෙන ආසාව. යම් මිනිස්සේ කිහිල්ල ඇලෙන්නේ අතීතයට හරි අනාගතයට හරි තමන්ගේ හිතේ තැම්පත් නිදහසකට හරි ඇලෙන්නේ තමන්ගේ තණ්හාව නිසා. තණ්හාව තියෙනකන් උට දුක් විඳින්න බෑ. තණ්හාව පොඩ්ඩක් හරි තියෙන දුක පොඩ්ඩක් හරි තියෙනවා. තණ්හාව ගොඩාක් තියෙන දුක ගොඩාක් වැඩි. ඊළඟට මේ තණ්හාව මේ මාර්ගයෙන් කරන්නේ තමන් ජීවිතේ දුක අවබෝධ කරගන්නවා. ජීවිතේ ආස්වාදයේ ආදීනව මේ කරදර අල්ලගත්තාම තියෙන මේ මානසික කරදරේ අසහනයේ පීඩනයේ ඇති වුණා මේ වගේ ධර්මය අහනවා. එකම පිට මේ ධර්මයේ ශ්‍රවණය කරාම එයාට දැන් අර මම මුලදීම කියද්දී හිතලු පිළිබඳව ජීවිතේ තමන්ගේ හිතලුවක් උඩ මේ ලෝකේ ජීවත් වෙන්න කියලා. ඒව තමන් තුළින්ම තේරෙන්න මේ ආසාව අඩු වෙලා යනවා. දුක අවබෝධ වෙන්න ආසාව අඩු වෙලා යනවා. ආසාව අඩු වෙන්න යාගේ හිත නිවෙන යනවා. ඔච්චර. ওই ටික තමයි. එතකොට ඒ නිවෙන්නේ යා මිත්‍යා දෘෂ්ටි. දැන් යා දන්නවා මේ නිවීම කියන්නේ මොකක්ද කියලා අත්දැකීමක්. මේ ආනන්තරික සමාධිය ගැන මුලදී පවා යම්කිසි ස්පර්ශයක් සුවඳක් එයා දන්නවා. ඒ නිසා එයා මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. එයා එක ජාතිකවාදී ආගම්වාදී මහ පොළොවට මේ තීන දේවල් වලට එයාගේ අල්මේ ටික දුර වෙලා යනවා. දුර වෙන නිවිලා යනවා. එතකොට මේ අටලෝ දහම මිනිස්සු නිතරම ලාභයෙන් අලාභ වුණාම දුකටපත් වෙනවා. ලාභ වුණාම සතුටටපත් වෙනවා. නින්දා කරාම දුකටපත් වෙනවා. මම මෑත කාලෙදි දැක්කා ඔයගොල්ලෝ දකින්න නැති අර අසභ්‍ය වීඩියෝ එකක් දැම්මයි කියලා. ඒක නිවුස් වල ගියා කියලා එක මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මාධ්‍ය පෙන්නුවා. එයාලගේ පින්තූර දාලා එඩිට් කරලා සමහර මිනිස්සු අර කූරාස්වාද ලැබුණේ තව මිනිස්සෙක්ට කරදර කරලා. එහෙම කළා මේ මිනිස්සු ඇවිල්ලා කම්පණයටපත් වෙනවා. අපේ ආත්ම ගරුත්වය නැති කරා. අපිට මෙහෙම වුණා කියලා. ඒ කියන්නේ මොකද? එයාට තාම එයාගේ ජීවිතේ හිත ගැන ශක්තියක් නැහැ. හිත ගැන අවබෝධයක් නැහැ. නමුත් මෙහෙම මේ වෙච්ච කෙනෙක් අපිට මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනා යාට කිච්චර ගානක් නැහැ. මොකද කොහොමත් එයාගේ ආත්ම ගරුත්වය තමයි දිය කළත් අහරින්නේ. කොහොමත් එයාගේ ආත්මයට තියෙන ස්නේහය තමයි නැති කරගන්නේ. එයා ඒවට එච්චර කම්පා වෙන්නේ නැහැ. දැන් ඉපරිමේටිගේ රහතන් වහන්සේම
කොහොමත් අකම්පිතයි. එහෙම දෙයක් නැහැ. ඒවට වටිනාකමක් ඉතුරු නැහැ. එතකොට යම් කිසි කෙනෙක්ට විශ්වාසයක් වෙන්න ඕන නම් විශ්ව ජීවිතය සාර්ථක කරගන්න ඕන නම් කරන්න ඕන වැඩ පිළිවෙලක් මේක ඇතුලේ තියෙනවා. විස්තර කරලා තියෙනවා. යම් කිසි කෙනෙක්ට රෝග අනුශ දුර්භිය ගිහිල්ලා ශක්තිමත් හිතක් හදා ගන්න ඕන වැඩ පිළිවෙල තියෙනවා. ඉතින් මේවා කටපාඩම් කර කර හිටියයි. මේවෙන් ලෙඩ වෙනවද එකේ බොරු කියේ හිටියයි කියලා ඒ වගේ කවදාවත් මේවෙන් වැඩක් ගන්න වෙන්නේ නැහැ. බොරු මතයේ ජීවිත කාලෙම ඉඳලා අයින් වෙලා යනවා. ඊළඟට තමයි ඕකේ රත්න සූත්‍රයේදී ඊළඟ ගාථාවෙන් කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න කෙන පුද්ගලයාගේ. එතකොට එයා මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයක් ගැන විස්තර කරන්නේ. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඊළඟට සීල වෘත වලට වැටෙන්නේ නැහැ. ඊළඟට සයතනක වැටෙන කර්ම කරන්නේ නැහැ. සාවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාර්ජ සීලබ්බතං වාපි අදත්ති කිච්චි. ඉතින් ඒ වගේ ස්වභාවය. එතකොට තමන් සත්‍ය අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හිත නිවා ගන්න. ඒක දැන් මෙතන කෙනෙක්ට හිතෙන්න මේ මෙතනක් දැන් මුලදී අර පුංචි විස්තරයක් කළා දුන්නේ. ඒකට තමන්ට තේරුම් ගත්තා. තමන්ගේ හිත ඒ තියෙන අන්ධකාරය දුරු කරන්න. හිත නිවා ගන්න ඊට ගැති. නමුත් තවත් තේරෙන්නේ නැත ඕනතරම් අන්තර්ජාලයට ඒ වගේ දේශනා දාලා තියෙනවා. ඊළඟ ගාථාවෙන් කියන්නේ ඒකයි. ඒ දර්ශනයේ පහළ වෙච්ච කෙනා මිත්‍යා දෘෂ්ටියට වෙන්නේ. මේ ලෝකේ තියෙන බලවත්ම දේ තමයි වැරදි අදහස් වලට බැඳීම. වැරදි අදහස් වල ඒකට බැඳෙනවා මිනිස්සු කියලා හරියි කියලා අල්ලගන්න. ඒකට සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා අදහස්, මිත්‍යා මතය. ඒ මිත්‍යා දෘෂ්ටිය තුලින් හැමතිස්සෙම එන්නේ වැරදි කල්පනා. ඒකට හැමතිස්සෙම එයාගේ කටින් පිට වෙන්නේ වැරදි අදහස්. එතකොට සමාජයේම මොකද වෙන්නේ? අර මිත්‍යා දෘෂ්ටිවල මේ වෙලා තියෙන අපේ සමාජයේ නිවැරදි කල්පනා, නිවැරදි අදහස් තියෙන මිනිස්සු අඩු. එතකොට ඒ සමාජය අන්බැලන්ස් වෙනවා. එතකොට සමාජය බැලන්ස් වෙනවා. එතකොට අපේ රටේ ගොඩක් වෙලා තියෙන වැරදි අදහස්, මිත්‍යා අදහස් වලින් පිරීලා ගිහිල්ලා. මිනිස්සු හැමතිස්සෙම වැරදි පැත්තම ගිහිල්ලා අල්ලගන්නවා. ඒකට අපි දැක්කනේ අර කැලණිය නාගයේ මතුනේ කොහොම අල්ලගත්තා. ධම්මික මැණියාව අල්ලගත්තා. කොහොමද ජනතාවගේ අතර පේනවනේ මිනිස්සු ටග්ගාලා ඒවට අහු වෙන හැටි. ඉතින් ඒ සාමාන්‍ය සරල දේවල් නෙවෙයි. ඉතින් එහාටත් ගියාම එහෙම. ඉතින් ඒ නිසා මිනිස්සෙක් ඇත්තටම කරන්න විවෘත වෙන්න ඕන, මධ්‍යස්ථ වෙන්න ඕන. ඉතින් ධර්මය අවබෝධ කරගන්න මිනිසයා තුළ තියෙන ගුණයක් තමයි එයා මේ ඕපන් මයින්ඩ්. විවෘත අදහස් තියෙන. මේ වල වැඩි තියෙන අදහස් වලට එච්චර අල්ලගන්නේ. ධර්මය අවබෝධ කරගන්න නම් ඒ තමන්ගේ හිත විවෘත අදහස් ඕපන් මයින්ඩ් මධ්‍යස්ථ එකපාර දෙයක් කිව්ව කියලා හරියි කියලා තදින් අල්ලගන්නේ වැරදි කියලා එකපාර ප්‍රතික්ෂේප කරන්නේ දැන් සමාජයේ එකපාරම හරියි කියලා හිතන එකපාර වැරදි කියලා දෙකම වැරදි මධ්‍යස්ථ කර්ම කාරණා සොයා බලලා තමයි යාට ඉවසීමක් තියෙන්නේ. එතන මේ ධර්මය අවබෝධ කරගන්න ඉවසීමක් නැති මිනිස්සු තමයි එකපාර අල්ලන්නේ. ඉවසීමක් තියෙනවා. ඉවසීම තියෙන කෙනා බලාගෙන ඉන්නවා. ඉවසීම තියෙන කෙනා බලාගෙන ඉන්නවා. අන්නේ හැකියාව තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෙක්. ඒ දර්ශනය පහළ කරගන්න. ඊළඟට ඒ රත්න සූත්‍රයේ විස්තර කරනවා. ඒ කියන්නේ එයාගේ අතින් යම් කිසි මිනිස්සු වැරදි කියන දේවල් දස අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එයාගේ ස්වභාවිකවම එයා ඒක ඇතුලේ රඳව ගන්නේ නැහැ. එයාට ඕපන් විවෘත වෙනවා. එයාගේ ඇතුලේ තියෙන කුණු එළියට දානවා. හිත පිරිසුදු කරගන්නවයි කියන්නේ. ඊළඟට තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු වනප්ප කුම්භේ යතා පොසිතගේ විම්මාන වාසේ පටමස්මින් ඉන්නේ තතෝප මන්දම්ම වාරං අදේශයි නිබ්බානගාමී පරමං හිතා. ඒ නිර්වාණය හරියට මල් පිපුණ වගේ එකක් විතරක් නෙවෙයි මල් පිපුණොත් බක්මාසයට ගෙඩි පළදාව ලැබෙනවමයි. ඒ විදිහටම ඒක ප්‍රතිඵල තියෙන දෙයක් කියන්නේ. දැන් ගොඩාක් කියන්නේ තියෙන ප්‍රතිඵල නැහැ. ලස්සනයි වචන ලස්සනයි ඔක්කොම ලස්සනයි ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගිකව කරන්න ගියාම ඒක ප්‍රතිඵල නැහැ. ඉතින් ඒක ඒ වගේ තමයි. නමුත් බුදුදහම එහෙම නෙවෙයි. බුදුන්ගේ කියන්නේ මේ වගේ එකක් නෙවෙයි. දැන් ලංකාවේ කියන බණ ගොඩක් ඒ වගේ. ඒවා ඉතින් මතක බණ විතරයි. ටීවී වල කොච්චර බණ කියනවා ධර්මයේ කියලා. ඒක මොකද එකක්වත් මිනිස්සු මධ්‍යස්ථ වෙනවද? තව තවත් අන්තවාදීන් බවට පත් වෙනවා. තව තවත් ගෝත්‍රික වෙනවද? තව තවත් හනමිටි අදහස් වලට වෙනස. සත වර්ෂ ගණනාවකට කලින් පෘථිවියේ තිබිච්ච ගෝත්‍රික අදහස් වලට අරයි යනවද කියලා.
මිනිස්සු විවෘත වෙන්න ඕන, මිනිස්සු මධ්‍යස්ථ වෙන්න ඕන, මිනිස්සු ලෝකයේ දකින්න ඕන. මිනිස්සු අලුත් දේවල් මේ කරන්ට් සිටුේෂන් එකේ ලෝකේ ජීවත් වෙන්න ඕන. ආත්ම ශක්තිය වැඩි වෙන්න ඕන. තියෙන දේවල් එච්චර ගණන් ගන්න නැතුව තමන් වැඩේ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න එහෙම යමක් අහලා හිමුනොත් මේ ධර්මයේ හුවේ කියන්නේ මිනිස්සු විඳින්නත් බය වෙනවා. මේ මිනිස්සු දේවල් වලට දැන් ගොඩාක් දේවල් අහව විඳින්න බය. විඳින්න බුදුදහම කවදාවත් අර මං ඊයේ කරන්න හදපු දේශනාව එක එහෙම විඳින්න බය දහමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ හඳුන් කුටිය වේ හිටියා, රන්සිවුරු පෙරෙව්වා. ඒ වගේ එහෙම මේ පරිහරණයට බය වෙන්නේ නැහැ. පරිහරණයට ඇලෙන්නේ අන්න එච්චරයි. පරිහරණය කරන දේවල් බදාගන්නේ නැහැ. පරිහරණය කරන දේවල් පෙට්ටකම් වල දාලා අරන් තියන්න තරම් තන්නවා. ඒකයි බුද්ධාගම. ඒ සමහරු ඉන්නෝ ඕනතරම් කන්න තියෙන තව හැබැයි අර අරන්තිය ගොඩ ගහගෙන මීය කාලයක්. එහෙමනේ හොඳට ගෑව නැති කෙනෙක්ටත් දුන්නු නිදහස් ජීවිතයක් ගත කරා. ඒකයි බුද්ධාගම. එතකොට එතකොට එහෙම කෙනෙක්ට තමයි මේ ධර්මය අවබෝධ වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් ලස්සන එකකින් මම ඉවර කරන්න රතන සූත්‍රය පිළිබඳව අදහස්. මොකද කාට හරි මේක බලා ගන්න ඕන නම් පැය දෙකක ඕස්ට්‍රේලියාවේදී කරපු විස්තර කිරීමක් අන්තර්ජාලයේ තියෙනවා රතන සූත්‍රය සම්බන්ධව. වෙනම විදියට දේශනා කරා සිද්ධින් වලදී ඒක අපේ YouTube channel එකට ගියාම බලා ගන්න පුළුවන්. කොටස් දෙකක් වශයෙන් දාලා ඇති. රතන සූත්‍රයේම විග්‍රහ කරලා. ඒ නිසා මම මේක තව එකක් කියන්නේ නිබ්බන්ති දීරා යත අයම්පති. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ ගැන කියනවා. විඥානය ගැන පරිනිර්වාණය ගැන දැන් දැල්ලක් පහනක් එදා රාත්‍රී කාලෙක කියන්නේ විතර පහනක් තියෙනවා. පහනක් වෙන්න මේ දැල්ල මේක නිවිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ දැල්ල වගේ තමයි අර හිත හොයාගන්න බෑ. ඒක ඔයගේ තීම කියලා හොයාගන්න. අර මම මේ අවබෝධ කරපු කෙනෙක්ගේ කය විරාපත් වෙලා යනවා. නමුත් එයා අමරණීයත්වයටපත් වෙනවා. එයා නිර්වාණයටපත් වෙනවා. ඒක හොයන්න බෑ. ඒක ප්‍රශ්න කරන්න බෑ. ගියපු දැල්ල මෙතන තියෙද අතන තියෙද කොතන තියෙද නැද්ද? එහෙම අහුවත් වැරදි. ඒ වගේ තමයි දැල්ලක් නිවිලා ගියා වගේ කෙනෙක් පරිනිර්වාණයටපත් වෙනවා. ඒ නිසා ජීවිතය අවබෝධ කර බුදුහාමුදුරුවෝ 35 දී බුද්ධත්වයේ සාක්ෂාත් කරා 80 දී පරිනිර්වාණයටපත් වුණා. ඒක ඒ පරිනිර්වාණයටපත් එතකොට අපේ භාෂා වචනක තෙමගුල් කියලා. දැන් මේ මිනිස්සු මරනවනේ. අපි ඒකට කියන අවමගුල. ඒගොල්ලෝ උපදින එකට කසාද බඳින එකට කියන මගුල. හැබැයි බුදුහාමුදුරුවෝගේ ජීවිතය පිළිබඳව තියෙන තෙමගුලක් කියලා. තෙමගුල්. මම තෙමගුල් කියලා කියන්නේ. තෙමගුල් කියන්නේ බුදුහාමුදුරුවෝගේ පරිනිර්වාණයත් මගුලක්. ඒක හරි. ඒක මේ දුකෙන් ඕන කාරණාවක් නෙමෙයි. ඒක මගුලක්. මේ මොකද කවදාවත් බුදුන් පරිනිර්වාණයටපත් වෙන්නේ නැහැ. ඒ සිද්ධාර්ථ වශයෙන් ඉපදිලා කාල බීලා හැදිච්ච කය පොළවට දි รา පත් වෙලා යෑමක් විතරයි වෙන්නේ. උන්වහන්සේ අමරණීයත්වයටපත් වුණා. උන්වහන්සේ නිර්වාණයටපත් වුණා. උන්වහන්සේ ජීවිතය අවබෝධ කරගත්තා. ඒතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෙනෙක් මේ ධහම කරගත්තොත් එයා මරණය දැන් මිනිස්සුන්ට මරණ බය තියෙන්නේ තමන්ගේ මමත්වයේ තියෙනකම් විතරයි. මමත්වයේ නැති වෙලා ගියාට පස්සේ මමත්වය අවබෝධ කරගත්තට පස්සේ තමන් නිර්වාණය සාක්ෂාත් වෙනවා. මරණ බය නැති වෙලා යනවා. يعني යාට මරණයක් නැහැ. මැරෙන්න බය වෙන්න ඕන මරණයක් තිබුණොත් දැන් මමත්වයේ තියෙන මිනිස්සුන්ට මමත්වයේ තියෙන කාට හරි එයාට මරණයක් තියෙනවා. එයාට තියෙන මරණය එයා මරණයට බය වෙනවා. එයා මරණය ගැන හිතලා අප්‍රමාදී වෙනවා. හැබැයි මමත්වය කියන්නේ මමත්වය අවබෝධ කරගත්තට පස්සේ මරණය අතුරු ගහනවා. ඒක මරණය ඉවරයි. මෙරේ සිද්ධාර්ථ වශයෙන් හදාගත් ආත්මපති රූපයන් ඒ මහා අවබෝධයෙන් දිය කළා දැම්මම ඔහුට මරණයක් නැහැ. ඒක ගැඹුරු කතාවක් මේ කියන්නේ. තාමත් සරලයි ගැඹුරු ඒක නිසා අපේ භාෂාව අපි පරිහරණය කරනකොට අපිට තියෙනවා තෙමගුල. අපි නිසා ට්‍රයි මංගල්‍යයක් කියලා කියන්නේ. හරියටම හරි. මොකද අපිට මේක තේරෙන්නේ නැහැ. මගුලක් කියුවා කියලා අපි කවදාවත් ප්‍රශ්න කරේ නැහැ. මගුලක් කියලා කියන එක මගුලක් නිසා. දැන් සාමාන්‍ය මිනිහෙක් වෙනකොට ඒක අවමංගල්‍යයක්. ඒක දුකට කාරණා. වයි උපදිනවා. ඔගේ ආසාව හේතුම තියෙනවා. ඒක ඒ නිසා ජීවිතේ මගුලක් මරණය මංගල්‍යයක් කරගන්න තමයි අපි ධර්මයේ දේශනා කරන්නේ. තමන්ගේ මරණය මංගල්‍යයක් වෙනවා. එහෙම වෙන්න නම් තමන්ගේ මමත්වය හදාගත්ත ආත්ම ආසාවන් ඒවා අවබෝධ කරගන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරගන්න. එතකොට තමයි ඒක කරන්නේ. කොහොමද කරන්නේ? ඒකට තමයි මේ ධර්මයේ දේශනා. කාට හරියන්නේ කොහොමද මම ඒක කරන්නේ? මුකුත් නෙවෙයි. මේව හොඳට අහන්න. ක්‍රියාකාරී මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න. තමන්ගේ අත්දැකීම් ඔස්සේ හිත අවබෝධ කරගන්න. එතකොට තමන්ගේ හිත පිරිසුදු වෙලා නිවීමටපත් වෙලා යනවා. ඒ රතන සූත්‍රය පිළිබඳ. ඊළඟ ගිරිමානන්ද සූත්‍රය. ඒකත් මේකම ගන්න. ඒක හැමෝම දන්න එක නිදාන කතාව. ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩ වෙලා හිටියා.
බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා හම් වෙලා බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් විස්තරේ කිව්වම මෙන්න මේ ටික පාඩම් කරන් ගිහින් කියන්නේ කිව්වයි කියලා තමයි සටහන් වෙන්නේ. මොනවද ඒකේ තියෙන අනිත්‍ය. අනිත්‍ය සංඥා. අනිත්‍ය ස්වභාවය ගැන තියෙනවා. ඊළඟට අනාත්ම. ඊළඟට දුක්ඛ. ඒ කියන්නේ මේ අපේ ලෙඩ රෝග ගැන තියෙන ආදීනව සංඥා. ඊළඟට ප්‍රහාණ සංඥා, නිරෝධ සංඥා ඔය ආදී වශයෙන් පවතී. ඉතින් මේකේ තියෙන්නේ ගිරිමානන්ද හාමුදුරුවෝ අපූර්ව කතාවක් බුදුහාමුදුරුවෝ කියන්නේ. ලෙඩ වුණා මේ ශරීරයට දැන් ආදීනව සංඥාවයි තියෙනවා. චක්කු රෝග, ඇහි රෝග හට ගන්නවා. කනේ රෝග හට ගන්නවා. ඊළඟට දිවේ රෝග හට ගන්නවා. ඒ කාලේ තියෙන ලෙඩ රෝග ඔක්කොම තියෙනවා. අද කාලේට තවත් එකතු කරන්නේ. ඉතින් මේවා හටගන්නේ ගස් ගල් වල මහ පොළොව නෙමෙයි අපේ ශරීරය කියලා අපි තේරුම් ගන්නවා. ඒ නිසා ලෙඩක් ඇතුණාම ඒක ඇතුළාම හිතත් වට්ටගෙන හරියන්නේ නැහැ. මේවා මේ ශරීරය ලෙඩ හැදෙන්න ලෙඩ තියෙන්නම ශරීරය තමයි මූලය. දැන් මහ පොළොවේනේ අපි පිළිහිටලා ඉන්නේ ලෙඩ රෝග පිළිහිටන්නේ මේ ශරීරයේ තමයි. ඔය කියන ලෙඩ රෝග. ගස් ගල් වලත් ලෙඩ හැදෙනවා. නමුත් මේවා තමයි මනුෂ්‍ය ශරීරයේ හැදෙන ලෙඩ රෝගී කියලා අවබෝධ කරගන්නේ. නිසා ඕක ලෙඩක් ඇතුණාම බෙහෙත් ගන්න නැතුව ඕකට බුදුහාමුදුරුවෝ එන්න ඕනේ, අරයා එන්න ඕනේ, මෙයා මම බලන්න එන්න ඕනේ කියගේ හිත තව දුර්වල කරගෙන වැඩක් නැහැ. ඒ වගේ තමයි ජීවිතයේ යථාර්ථයක් තියෙනවා. මේ සංකාර වල තියෙන යථාර්ථයක් තියෙනවා. සංකාර කියන ගත්තහම හේතුඵලයි. දහම. සබ්බේ සංඛාරා අනිත්‍යයි. මේ හටගත්ත අපිට පේන නොපෙනෙන මේ හටගත්ත හැම දෙයක්ම මේ අනන්ත විශ්වයේ. මේ පෘථිවියේ අපේ ශරීරයේ මේ හටගත්ත හැම දෙයක්ම හටගත් සියල්ල ඉතින් උපදිනවා පවතිනවා වගේ කියන නැති වෙලා යන එකට සංකාර කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අනිත්‍යම් පඤ්ඤා. ඔය හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න. අපි ගත්තොත් සිතුවිලි උපදිනවා සිතුවිලි උපදිනවා සිතුවිලි පවතිනවා වගේ අපිට පේනවා ඒව නැති වෙලා යනවා. 1-0 ක්‍රමයට හට ගන්නවා ඔහොම තියෙනවා අභාවයට යනවා. ඒ වෙනස් වෙනවා. ඔක තේරුම් ගන්න. අපේ ශරීරයත් එහෙමයි. දැන් කොච්චර මේ ලෝකේ දැන් අද 60 70 මේ නැහැ ඊට අවුරුදු 40කට කාලයකදී 30යි 25යි ඔය දෙකේ ශරීරයත් වෙනස් වෙලා ගිහින් ඒක වෙනස් උනේ අද නෙමෙයි. ඒ හැම මොහොතකදීම ඒවා වෙනස් වීමට භාජනය වෙනවා. ඉතින් ඒ නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන අපි විඳීම අපි ගත්ත සැප විඳීම දුක් විඳීම අදුක්කම සුඛ ඊළඟට අපි කියමු ඔය තාපි ගන්න පුළුවන් කායික මුල් කරා වේදනා මානසික වේදනා කියන ඔය හැම එකම වෙනස් වෙනවා චේන්ජින් හැම මොහොතම වෙනස් වෙලා යනවා. ඒක අපි තේරුම් ගන්න. ඒතර අපි මේ දේවල් වෙනස් වෙලා යනකොට අපි අහලා වැඩක් නෑ එදා මම කිව්වේ මේ අද මම මෙන්නයි කියන්නේ. ඒ ජීවිත යථාර්ථය ඒක තමයි. අපි මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා ගොඩක් දැක්කලා. දැන් මෙතන තමයි ඒකට තමයි හිතන්නේ වෙන්නේ වෙනස් වුනහම යාට දරා ගන්න බෑ. නමුත් අපේ ජීවිතේ ඒ සංකාර වලට තියෙන ඒ ලක්ෂණය අපි තේරුම් ගන්නවා නම් මේ සංකාර අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමය අපිට එච්චර ප්‍රශ්බා අපිට මේ ලෙඩ රෝගයක් හැදුණයි කියලා අපිට මහා නිරෝගීකමක් හම්බුනේ කියලා ඒ දෙකේම අපිට උදම් වෙන්න දෙයක් නැහැ. ඒ දෙකේම කිසිම විශේෂත්වයක් නැහැ. ඒ බවත් මේ අනිත්‍ය ලක්ෂණය අනාත්ම දැන් අපි නිත්‍ය සංඥාවෙන් ඉන්න නිසා නෙමෙයි බුදුහාමුදුරුවෝ අපිට අනිත්‍ය සංඥාව දේශනා කරන්නේ. ඒතර මේ නිත්‍ය සංකල්පයේ දුර්වල වෙලා හිත නිවීමකට මධ්‍යස්ථ මේ හිත මධ්‍යස්ථයි හිතක් මධ්‍යස්ථයි. දැන් නිරෝගීකම ගැන ඇලිලා ඉන්න කෙනා නිරෝගීකමට ඇලිලා ඉන්න කෙනා රෝග ගැන හැදෙන සිහිපත් කරාම එයා මේ හැමතැනම දැල්ලා තියෙනවා මොකද මනස මධ්‍යස්ථ කරලා මධ්‍යස්ථ මනස තමයි නිවිලා ශාන්තියටපත් වෙන්නේ. හරි. ඊළඟ එක ගත්තොත් අපිට මේ අපේ දේවල් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වසඟේ පවත්වන්න බෑ. අපිට ඕන විදියට පවත්වන්න බෑ. දැන් මිනිස්සු යනවා බාහිර පරිසරය අපිට ඕන විදියට පවත්වන්න. අපිට ඕන විදියට රට ජාතිය අර ඕවත් මිනිස්සුන්වත් ගෙදර ගෑණිවත් තමන්ගේ ඇහැක්ට අඩතරමින් තමන්ගේ ඇසවත් අපිට ඕන විදියට පවත්වන්න බැරි බව ගිරිමානන්ද සූත්‍රයේ. ඉතින් මෙන්න මේ ඉගැන්වීම මම ගිරිමානන්ද සූත්‍රයේ පැය 4ක් විතර දේශනා කරලා තියෙන මම බ්‍රිස්බේන් වලදී අදටත් ලෙඩ රෝග හැදිච්ච අය ඒක බලලා කියනවා ඒගොල්ලන්ට ලොකු මානසික තේරුම් ගැනීමක් කරගත්තයි කියලා. ඒක අපේ ඇඟට ලෙඩ හැදෙන්න පුළුවන්. ඒක ඔස්සේ හිත ලෙඩ කරගන්න නැති විදිය තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මේ වගේ පණිවිඩයක් තමයි ජීවිතේ ලබා ගන්න පුළුවන් නම් අර අදුෂ්‍යමාන ශක්තියට වඩා ඒ නොපෙනෙන බොරුවට අද ප්‍රායෝගික
ප්‍රායෝගිකව මනස ශක්තිමත් කරගන්න පුළුවන්. ප්‍රායෝගික මනස ශක්තිමත් කරලා ගැනීම කියන කරනවා. ඒක ප්‍රායෝගිකයි. ඒක අද්භූත නැහැ. ඒක තේරුම් ගැනීම. මනස ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් අපි ධර්මයේ දේශනා කරන්නේ ප්‍රායෝගික දහමක් තුනේ මනස ශක්තිමත් කරගන්න. එතකොට ඒක අද්භූත අපි අහන කටේ මේ අද්භූතව ලැබෙන දෙයක් නෑ. එයා තේරුම් ගත්තොත්. එයා ඒක කියව ගත්තොත්. එයා ඒක ජීවිතය තුළින් අත්දැක්කොත් තමයි එයාට ඒක ලැබෙන්නේ. පැරෂූට් එකක් අරගෙන අහසට ගිහිල්ලා පනින හැටි තියරිටිකල් ඉගෙන ගත්තට වැඩක් නෑ. හෙලිකොප්ටර් එකේ තරම් ගිහිල්ලා දන්නකොට ඒ කියන්නේ ඌ මැරෙන්නේ අහසින් වැටිලා නෙවෙයි. ඒක පනින්න තියෙන බය දැකලා. ඒ නිසා ඒ ගොඩාක් පොත්පත්වල තියෙන ඒවා කියව ගත්තයි කියලා Tamanට විමුක්තියටපත් වෙන්න බෑ. ඒ නිසා ටික ටිකක් හරි අඩි 10ක් ගිහිල්ලා පනින්න පුරුදු වෙන 20ක් ගිහිල්ලා 100ක් 1000ක් ගිහිල්ලා චුට්ට හරි ගිහිල්ලා පැරෂූට් එකක් අරගෙන ගිහිල්ලා පනින්න පුරුදු වුණොත් ඔහුට පැන ගන්න පුළුවන්. උට ඒක මහා බයක් නෙවෙයි පුරුදු වෙච්ච කෙනාට. තේරුම් ගත්ත කෙනාට. අවබෝධ හරි ප්‍රැක්ටිකල් කෙනාට. එහෙම නැත්නම් වෙන්නේ පොත් කියවු පොත් බෑග් එක කරෙල්ලගෙන ගිහිල්ලා පනින්න ඕනොත් ඒක පැරෂූට් එකක් නෙවෙයි. එහෙමම තියෙන ගහකට හරි ගලකට හරි වැදලා විනාශ වෙන. ඒක තමයි ගොඩාක් දහම් කරුණු එකතු කරන පොත්පත් එකතු කරගෙන පොත් දුල්ලන්න වෙන්නේ. ඒ නිසා කියන එක කාරණාවක් හරි කමන එක වචනයයි ඕන නිවිල යන. එක වචනයක්වත් ඇති. එක වචනයක් හරි කමන්නේ Taman තුලින් දැකලා තමන්ගේ මනස අවබෝධ කරගෙන තමන්ගේ මනස නිවා ගන්න මේ ඉගැන්වීමත් ඔබට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මේ ඔච්චරයි අදට දේශනාව. මේ ඊළඟට පොඩි මතක් කිරීමක් අපි දැන් දේශනා පහක් කරන්නේ හිටියනේ. හෙටයි කරන්නයි ලබන සතියේ අපි ලබන සතියේ දවසක් අපේ Facebook එකේ දාන්න අපි එතකොට තවත් වැඩසටහනක් එදාට කරනවා. ඉගැන්වීම. එතකොට දේශනා පහ ඉවරයි. ඒක නිතරම කියන්න ඕන ඔය ටික අහලත් මිනිස්සෙට යමක් තේරුම් ගන්න පරිසරය තියෙනවා. ජීවිතේ හදා ගන්න ශක්තිය තියෙනවා. ඊළඟට මම මතක් කරගන්න අපි මෙග්බෝස් වල. දැන් මේ දවස්වල හැමෝම දන්නවා මේ දැන් ඉස්කෝලේ නැගෙන ළමයි ඉස්කෝලේ යන්න බෑ. මේ තියෙන පරිසරයත් එක්ක ඔන්ලයින් දැන් උගන්වන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ ඉස්කෝල වල ගුරුවරු ඔන්ලයින් උගන්වන්නෙත් නැහැ. දැන් අපේ වගේ ප්‍රදේශ ගත්තාම ළමයි අසරණ වෙලා ඉන්නේ. අධ්‍යාපනයක් නැහැ ළමයි. ඒ ළමයින්ට මේ ඔන්ලයින් උගන්වන්නෙත් නෑ, පහසුකම් නෑ, දුප්පත්කමක් තියෙනවා. අපි මෙග්බෝස් වෙන අපි කල්පනා කළා දැන් මේ කොවිඩ් එකත් පහ වෙලා ගියාම අපේ පැති වල ළමයින්ට යම්කිසි අධ්‍යාපනයක උදව්වක් අපිට කරන්න වෙනවා. අපේ පන්සලේ ඉන්නේ ගොඩාක් ඉගෙන ගත්ත අය. ඒක අපි ඒ අයට මේ දැන් තියෙන වාතාවරණය අනුව ළමයි පන්සල ඇතුළට ගෙන්න ගන්නත් බෑ. මොකද මට තියෙන නඩු වලට හැරුණාට තව කවුරු හරි ළමෙක් ඇවිල්ලා ඊළඟ ළමයි දූෂණය කරයි කියලා නඩුවක් දාන්නත් ඔය ඉන්න මිනිස්සුන්ට මහා මෙහෙයක් නැහැ. ඒ නිසා මම පන්සල ඇතුළේ කරන්න හදනකොට අපේ දායක අය අපි කිව්ව ඕක කරන්න එපා. වහන්සේ පාර ළමයි ගෙනල්ලා එපා චයිල්ඩ් අබියුස් චෝදනාවක් දාවි ඉන්නත් පුළුවන් ඔය කට්ටිය. ඊට පස්සේ අපි මොකද කරේ? අපි පන්සලෙන් එළියේ දැනට අපි ශාලාවක් ඇතුළේ ළමයි 100කට විතර උගන්වන්න දැන් දැනට ශාලාව හදාලා ගොඩක් හදලා තියෙන්නේ උදව් කරලා කියන ලක්ෂ 15ක විතර වැඩ කරලා තියෙන්නේ. ඒක දැන් අපිට තියෙනවා ගැටවල බඳලා තව වැසිකිලි කීපයක් හදලා දැන් අපිට වුණ කම්පියුටර් කීපයක්. අපි කම්පියුටර් ඉංග්‍රීසි උගන්වන්න තමයි ප්‍රධාන වශයෙන් ගණිතය වගේ විෂයන් තුනක් විතර උගන්වන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ කැඩිච්ච කම්පියුටර් නාගේ වань එපා. මේ මම හිතුවේ මේ කැඩිලා ගෙදර විසි කරලා පාවිච්චි කරන්න බැරි ඒවා අපිට ගන්න එපා. කාට හරි කම්පියුටරයක් අරන් දෙන්න අපිට 15ක් විතර ඕන වෙනවා ඒක ප්‍රැක්ටිකල් උගන්වන්න. අරන් දෙන්න පුළුවන් නම් අපේ Facebook එකේ නම්බර් එක තියෙනවා. ඒකට කතා කරන්න. ඊළඟට අපිට ඒක ඩිස්ප්ලේ ටිකක් 100ක් විතර හදාගන්න තියෙනවා. මේ අහන කට්ටිය ඉන්නවා බලන්න. ඔයගොල්ලෝ ඒකට උදව් කරන්න පුළුවන් අය ඉන්නවනම් කතා කරන්න. ඉතින් අපි දැන් මේක ඉස්කෝලේ ගොඩක් වැඩක් කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන් අපේ Facebook එකට ගිහිල්ලා Messenger හරහා අපිට කමෙන්ට් එකක් දැම්මම අපිට උනත් ගන්න පුළුවන්. ඒකත් මතක් කරගන්න. ඉතින් දැන් මේක හදන්න ගිහිල්ලා තව මාසෙකින් දෙකකින් අපේ ප්‍රදේශයේ අයට යම්කිසි අධ්‍යාපනයක වැඩපිළිවෙලක් ලබා දෙනවා. මොකද ළමයි දැන් මේ දවස්වල ලංකාවේ ළමයි ගොඩක් අවුරුදු දෙකකින් ඉස්කෝලේ ගිහින් නැති ළමයි හම්බුණා. දෙකකින්වත් ඉස්කෝලේ තියාගන්න බැරි වුණානේ. ඉතින් මේ ગેප් එක මේ අධ්‍යාපනික ગેප් එක හැමදාම ඒ ළමයින්ට තියෙන්නේ. අපිට යම්කිසි දෙයක් කරන්න පුළුවන් දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. හරි. ඉතින් මේ මතක් කිරීමත් එක්කයි අපි ලබන සතියේ හමු වෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි. Thank you.